හරි අපි 34 හදුවානේ. අපි දැන් 35 36 37 තුන හදන්න බලමු. පහ මොකක්ද කියන්නේ? පරිමාව 100යි ඝන සෙන්ටිමීටර වන ඒ නම් සෝඩියම් හයු ද්‍රාවණයක සෝඩියම් හයු ප්‍රතිශත 60ක් කියලා කියන්නේ. පරිමාව 100යි. පරිමාව 100. මේක A කියලා ද්‍රාවණයක්. ඒකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතිශත 60ක් කියලා කියන්නේ. මෙම NaOH ද්‍රාවණය H2A හා H3A H2A හා H3A මේක 0.1 ගණ්ඩස මවුල මේක 0.115 ගණ්ඩස මවුල් ඔන්නෝම සාරණ දෙකක් තියෙන්නේ සාරණ සහිත පිළිවෙලින් 3.5 පරිමාණුපාතයකට මිශ්‍ර වී ඇති මෙයාගෙන් 3යි මෙයාගෙන් 5යි අනුපාත මිශ්‍රලා තියෙන 800ක පරිමාවක් ගණන කියන්නේ වන B නම් දාන කරන ලදී. ඉතින් මුළු පරිමාව 800ක් නිසා පරිමාණුපාතය 3ට 5යි නම් මේක 300යි. මේක 500 කියලා ගන්න පුළුවන් අපිට. නේ? කොහොම ගත්ත හැකිනේ අපිට. 100යි. මේ දෙන මිශ්‍ර කරනවා. මේ දෙන මිශ්‍ර කරාම අවසාන පරිමාව 900ක් වෙනවා ඝන සෙන්ටිමීටර. එවිට NaOH සමග H2A හා H3A සම්පූර්ණ ප්‍රතික්‍රියාව අවසන් වුණා. H2A එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ප්‍රතික්‍රියාව කවුද හැදෙන්න ඕනේ? A ගේ සංයුතාවය 2යිනේ. ඒ කියන්නේ H2A වෙන්නේ. ඒතර A ගේ සංයුතාවය 2යි සෝඩියම් සංයුතාවය 1යි. මේක මාවරාම Na2A වෙනවනේ මේක. හදනවා Na2A. ධන ජලය වෙනවා. සෝඩියම් 2යි. ඒතර හයිඩ්‍රජන් 2යි 2යි 4යි. උන්නේ ප්‍රතික්‍රියා. යන H3A ගත්තොත් එහෙම. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. A ගේ සංයුතාවය 3යි. සෝඩියම් 1යි මාරුනාම Na3A වෙන්නේ. මේක Na3A. ධන ජලය වෙන. සෝඩියම් 3යි එතකොට. 3යි 6යි. ඔන්න හොගේ. හරි. තර H2A මවුල. H2A මවුල වෙනවා 0.1 සාන්නෙන් 300. බින්දේශම බින්දුවේ 3යි මවුල වෙන්නේ. තර බින්දේශම බින්දුවේ 3යි නම් H2A මවුල තියෙන්නේ. මෙයා බින්දේශම බින්දුවේ 6යි. H3A මවුල කොච්චරක් ඉන්නවද? බින්දේශම බින්දුවයි 1.5යි. සාරණයකින් 500. මේක 10න් බෙදුවම බින්දේශම බින්දුවයි බින්දුවේ 7.5ක් නේ. මෙයා බින්දේශම බින්දුවේ 7.5ක් ඉන්න ඕන. ඒ වගේ 3 ගුණයක් ආවන NaOH. බින්දේශම බින්දුවේ 2.5ක් වෙනවා එතකොට. හරිද? වැය වූ මුළු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල වෙන්නේ මේ දෙක එකතු.
0.6 දාන 0.225 එකතු කරාම 0.825 මවුල වෙනවා. වැය වූ මුළු NOH මවුල ගන්න ඕක. NOH H2A හා H3 සිදුවන ප්‍රතික්‍රියා ලියා දක්වන ප්‍රතික්‍රියා දෙක අපි ලිව්වා. ඒ ද්‍රාවණයේ ඝනත්වය අහන්න. ඒ ද්‍රාවණයේ ඝනත්වය. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අපි හොයලා ගත්තානේ. NOH මවුල ගන්න ඔච්චරයි. ඉතින් ඔගේ ස්කන්ධය හොයන්න. වෙන 60ක් තමයි NOH ඉන්නවා කියලා කියන්නේ. 60ක් තමයි NOH ඉන්නවා කියලා කියන්නේ. එතකොට මෙතන NOH මවුල ගන්න. ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය වෙන්නේ. මේක මුළුමනින් ප්‍රතික්‍රියා කරා කියලා කියනවා නේද? ඔය මිශ්‍ර කරාම එවිට NOH සමග H2A හා H3 සම්පූර්ණ ප්‍රතික්‍රියා කර අවසන් වී. සම්පූර්ණ හැමෝම ඉවරණා වෙන්න ඕනේ. එහෙම වෙන්න අමාරුයි. අම්ල මිශ්‍රණයකට භස්මයක් දැමම හැමෝම හරි ගන්න ප්‍රතික්‍රියා කරලා ඔක්කොම අල්ලම ඉවරණා කියලා කියන එක ප්‍රායෝගික නෑ සාමාන්‍යයෙන්. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑනේ. කවුරු හරි ඉතුරු වෙන්න ඕන. අනුමාපනයකදී නම් හරි ගන්න ඉවර වෙනවා. අනුමාපනයෙන් හරි ගන්න ප්‍රතික්‍රියා ඉවර වෙනවා. වැඩිපුර කවුරක්වත් දාන්නේ නැහැ. ඒකෙන්ද මේ වඩා හොඳයි මෙහෙම කරන්න. කොහොමද H2A හා H3A පිළිවෙලින් දෙවෙනි පිළිවෙල මම කියවන්නේ. H2A හා H3A පිළිවෙලින් 0.1 හා 0.015 සාන සහිත පිළිවෙලින් 3:5 පරිමාණුපාතයට H2A හා H3A මිශ්‍ර වී ඇති මුළු පරිමාව 800 ඝනසෙන් වන B නම් ද්‍රාවණය හදාගන්න මෙහෙම. B නම් ද්‍රාවණය අනුමාපනය සඳහා වැය වූ ඒ ද්‍රාවණ පරිමාව ඝනස 100ක් වේ. හරිද? තර ද්‍රාවණයට එක් කරන ලදී එවිට NOH සමග H2A හා H3A සම්පූර්ණ ප්‍රතික්‍රියා කර අවසන් වී ඒ ටික කපලා දාන ටික ඕනේ නැහැ. ඒවා අයින් කළා දාන්න තියෙනවා. හරිද? පටන් ගන්නෙත් ඒ නම් NOH ද්‍රාවණය කියලා පටන් ගත්තා නම් හරි. පරිමාව 100 යනසන අවශ්‍ය නැහැ. පටන් ගන්න ඒ නම් NOH ද්‍රාවණයක NOH ස්කන්ධ 60ක් වෙයි. එතනින් පටන් ගන්න ගියා නම් හරි. අවසානයේ එන්නේ H2A හා H3A මිශ්‍ර වී ඇති මුළු පරිමාව 800ක් වන B නම් ද්‍රාවණය අනුමාපනය සඳහා ඒ ද්‍රාවණයෙන් වැය වූ පරිමාව 100යි ඝනස විය. එහෙම ගමු. දැන් වඩා හොඳ නැතව තියෙන විදිහට ටිකක් අප්සෙට් නේ ගන්න. මේක අනුමාපනය කරන්න මේකෙන් 100ක් වැය වෙලා තියෙනවා. ඒ 100ක මේ මවුල ගන්න හිටියා වෙන්න ඕනේ. තිබිච්ච H3A මවුල ගන්න මේකයි NOH මෙච්චරක් වැය වෙනවා. තිබිච්ච H3A මවුල ගන්න මෙච්චරයි NOH මෙච්චරක් වැය වෙනවා. වැයන මුළු NOH මවුල ගන්න මෙච්චරයි. වැය වුණේ 100යි නම් 100ක මේ ගන්න තිබ්බ වෙන්න ඕනේ. 100න් බෙදලා 1000න් වැඩි කරන්න තියෙනවා. 0.825 ඝන ඩෙසිමීටර මවුල වෙනවා සාන්ද්‍රණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය ඔන්නෝම වෙන්නේ. හරි. ඔය සාන්ද්‍රණය. අපිට NOH ගේ සාන්ද්‍රණය මෙහෙම හොයාගත්ත හැකිනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය මේක අපිට ඝනත්වය අපි දන්න ඝනත්වය D කියලා ගමු. ඝනත්වය D ඝන සෙන්ටිමීටරක ස්කන්ධය D. මේ ඝනත්වයේ D නම් D ඝන සෙන්ටිමීටර ග්‍රෑම් D ඝන සෙන්ටිමීටර ස්කන්ධයේ D නම් ඒකෙන් 60යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නේ. તો මේ ඝන සෙන්ටිමීටරක ස්කන්ධය මේ ඝන සෙන්ටිමීටරක NOH ස්කන්ධය බෙදන්න NOH මවුල ස්කන්ධය 40න් ඝන සෙන්ටිමීටරක NOH මවුල ගන්න එනවා. මේක 1000න් වැඩි කරාම එනවා ඝන සෙන්ටිමීටර 1000ක තියෙන මවුල ගන්න කියන සාන්ද්‍රණය. මේ බිංදු කැපිලා යනවා. මේ බිංදුත් කැපිලා යනවා. 4ෙන් බෙදුවොත් මේක 15ක් වෙනවා. ඕනෙන් 15යි D කියලා එන්නේ. 15යි D තමයි එන්නේ. ඝන දෙස මවුල. අපි හෙව්වා ඔක 0.825 ගැන 0.825 සමාන වෙනවනේ මෙයාට එතකොට. 15යි D. ඒතර D සමානයි 0.825 බෙදීම 15. ඒතර 0.05යි 75යි 7ක් උතුර ආයෙත් 5.
ඝන සෙන්ටිමීටර ග්‍රෑම් ඔච්චරයි වෙන්නේ. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ඔච්චරයි. හරිනේ සුළු කරා අපි. හරිනේ. හොයලා ගන්න ඉක්මනට. හරි. ඔක හදලා ඉවරලා. ඔක හදලා ඉවරලා යන බාන 36 වෙනි ගානම කියවන්න. හරි. දැන් බාන 36 වෙනි ගාන. ගාන කියවන්න ඉස්සෙල්ලා. කියවලා හදන්න ගන්න.
මොකද්ද කියන්නේ ගානේ? ආමාශය තුල ඇති ආමාශීය ද්‍රාවණ ඇති වැඩිපුර අම්ල පාලනය කිරීම සඳහා ප්‍රතිඅම්ල පෙති භාවිතයන් ලැබේ කියලා කියන්නේ. මේන් ප්‍රතිඅම්ල පෙති වර්ග එක් පෙත්තක ස්කන්ධය ග්‍රෑම් 1ක් වන අතර ඒ තුළ මැග්නීසියම් සිලිකේට් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් 6ට එක අනුපාතයෙන් තියෙනවා. Mg2 Si3O8 සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේගොල්ලෝ ඉන්නවලු 6ට එක අනුපාතයෙන් ඉන්නවා. මෙයා 6ix නම් මෙයා x. අඩංගු වන අතර නිෂ්ක්‍රීය ඖෂධි සංයෝගයක්ද අඩංගු වේ. තව නිෂ්ක්‍රීය කෙනෙකුත් ඉන්නවා. රෝගියෙකුගේ ආමාශය තුළ ආමාශය ද්‍රාවණය 50ක ආමාශය ද්‍රාවණය 50ක ඝනස 50ක HCl ඉන්නවලු 0.18225 ග්‍රෑම් තියෙනවා. ආමාශය ද්‍රාවණ මුළු පරිමාව 500 යලු ඝන සෙන්ටිමීටර. මුළු පරිමාව 500 යලු ඝන සෙන්ටිමීටර. ආමාශය මේ හැඩේ නෙවෙයි. කමන්නේ නැති 500ක් තිබ්බේ. රෝගියාගේ ආමාශය ද්‍රාවණය ආරම්භක HCl සාන අපෙන් අහන්න. 50ක තියෙන HCl මවුල ගන්න අපි දන්නවනේ. අපිට සාන හොල ගන්න පුළුවන් උතර 50යි ඝන සෙන්ටිමීටර තුල HCl මවුල 0.18225 ග්‍රෑම් බෙදන්න මවුල් ස්කන්ධය. මවුල් ස්කන්ධ 36.5ක් වේ. 36.5යි මවුල් ග්‍රෑම් නම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඒතර 0.18225 ග්‍රෑම් බෙදන්න ඕනේ 36.5න් බෙදන්න. මේ දශම ස්ථානය අයින් කරනවා. 1.825 කරනවා. 1.825 නෑ 18ටත් නෑ 182ටත් නෑ 1.25ට පහක් ඇති බලමු. 5 5 25යි දෙකක් අතුරේ 32යි 32යි 3ක් අතුරේ 18යි. මොන වෙන්නේ? 0.05ක් වෙනවා. මවුල. මේ 50ක තියෙන HCl මවුල ගන්න. HCl ගේ සාන්ද්‍රණය වෙන්නේ 0.05යි ඉන්නවා 50ක. 50න් බෙදලා 1000න් උඩ ගන්න තියෙන්නේ. මේ බිඳුව කැපෙනවා මේක කැපෙනවා 20යි කියලා. දශම එකක් වෙනවා සාන්ද්‍රණය. ඔය HCl ගේ ආරම්භක සාන්ද්‍රණය ඒක හරි. ඉහත වර්ගයේ ප්‍රතිඅම්ල මේ ඇන්ටි ඇසිඩ්. පෙති දෙකක් ගත් පසු පෙති දෙක ආමාශය ද්‍රාවණ සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන බවද මේ අතරතුර කාලයේදී අමතර අම්ල ශ්‍රාවය නොවන බව උපාපනය කරන්න. මේ පෙති දෙකක් බොනවා මේ ආදය. මේ පෙති දෙක බිව්වට පස්සේ මේ පෙති දෙකම සම්පූර්ණ ප්‍රතික්‍රියා කරනවා. අමතර අම්ල ශ්‍රාවය වෙන්නේ නැහැලු ඒ කාලය තුලදී. ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවා. පෙති දෙකක් ගත් පසු රෝගියාගේ ආමාශය ද්‍රාවණ HCl 0.6ක් නම් පෙත්තක අඩංගු නිෂ්ක්‍රීය ඖෂධි සංයෝගයේ ස්කන්ධ ප්‍රසදපෙන් අහන. බලමු. දැන් ඔන්න Mg2 Si3O8 මෙයාගේ ප්‍රතික්‍රියාව දීලා තියෙනවා අපිට. ඒක ජලයේ දියේ නැතිනේ. එක්වස්සලා 4 HCl හදනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 ධන 2 MgCl2 සිලිකන් ඩයොක්සයිඩ් මේ වැලිත් හදනවා බඩේ වැලි එතකොට 2යි ජලය වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ප්‍රතික්‍රියාව දීලා නැහැ අපිට. ඒක අපි දන්නේ හින්දා දීලා නැත්නම් අපි ලියා ගමු. මෙයා නම් දිය වෙන කෙනෙක් නෙවෙයි. මෙයා දියනවත් දන්නේ කමන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක හදනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන ජල දෙයක් වෙනවනේ. නෝවෙන් පෙති දෙකක් බීලා දෙනවා මේ හාදය නේද? එතකොට මේ ආරම්භක HCl සාන මේක 500යි ඝන සෙන්ටිමීටර තුල HCl මවුල කීයක් ඉන්නවද? ආමාශීය ද්‍රාවණයේ HCl සානනේ මේ තියෙන්නේ. ආමාශීය ද්‍රාවණයේ HCl සානනේ ඔච්චරයි.
ආමාශය පරිමා 500ක් කියනවනේ. ආමාශය ද්‍රාවණයේ පරිමා 500ක් කියනවනේ. දශම එකයි නම් සාන්ද්‍රණය. කියන්නේ 1000ක ඔච්චරක් ඉන්නවනම් 500ක තියෙන මවුල ගාන කීයද වෙන්නේ? 0.05යි වෙන්නේ. ඒ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතුරු වෙන්නේ 0.06ක සාන්නයක් ඉතිරි වෙන්නේ. ඒතර පෙති ගැනීමෙන් පසු ඉතිරි HCl මවුල වෙන 0.06ක සානනයකින් 500. ඔහොම වෙන්නේ. මේක කැපෙනවා 2යි කියලා. අතර 0.03යි මවුල වෙන්නේ. හරිද? වැයවු HCl මවුල ගන්න. වැයවු HCl මවුල ගන්න වෙන්නේ ආරම්භයේ 0.05ක් හිටියා. ඉතුරුනා 0.03ක් වැයලා තියෙන 0.02ක් මවුල වැයලා තියෙනවා. එතකොට එක පැත්තක තියෙන මැග්නීසියම් සිලිකේට් මවුල ගන්න 6ix නම් ඒ එක පැත්තක තියෙන මැග්නීසියම් හයිඩ්‍රෝක්සයිඩ් මවුල ගන්න x වෙන්න එපා. එක පැත්තක තියෙන මවුල ගන්න මේ අපි අරන් තියෙන මේ හදේ පෙති දෙකක් ගුණා. එක පැත්තක තියෙන මවුල ගන්න 6ix නම් පෙති දෙකේම 12ix වෙන්න. මෙයා පෙති දෙකේම 2ix වෙන්න. මෙයා 2ix නම් HCl වගේ දෙගුණයක් වෙන 4ix වැය. හරිද? මෙයා 12ix නම් ඒ වගේ 4 ගුණයක් මේ. 12ක් 4 48ix වැය. වැයවු මුළු HCl මවුල ගන්න 52ix වෙන. 52ix වෙන. කරදරන බෙදෙන්නේ නැති හින්දානේ. කමන්නේ. වැයවු HCl ගන්න අපි හෙව්වනේ 0.02යි නෙවෙන්නේ. වැයවු HCl ගන්න 0.02යි. ඒක සමාන මේ මවුල ගන්න. x සමාන වෙනවා 0.02 බෙදීම් 52යි. එන එක බෙදීම 26. ඔන්න x. එතකොට එක් පැත්තක තියෙන Mg2Si3O8 ස්කන්ධය වෙන්නේ මෙයාගේ මවුල ගාන 6යි. එක පැත්තක තියෙන ගාන මේ 6ix නේ එක පැත්තක තියෙන මවුල ගාන. මේ x නේ හෙව්වේ. 6ix කියන්නේ 6 බෙදීම 26. වැඩි ගණනට මෙයාගේ මෞලික ස්කන්ධය. මැග්නීසියම් දෙන්නට 24 2ක් 48. ඒක 28 එක 3ක් තියෙන 56යි 84ක් වෙනවා. 16 8ක් 128යි. 12 8යි 20 දෙකක් උතුරු 10 14 දෙක 16 එකක් උතුරු 260ක් වෙනවා. මාස්කල් 260. 260යි මවුලයට ග්‍රෑම්. මේක කැපෙන 10යි කිය. ග්‍රෑම් 10ක් එන්නේ. එක පැත්ත කොච්චර තියෙන්නේ බෑනේ. බින්දුව දෙක යන තියෙන. තේරෙන 0.01 බෙදීම 26යි එන්නේ නේ. දශම ස්ථාන. වරද්දලා නේ. 0.01 වැඩි කිරීම 6 කියන්නේ 0.06 හයන හොන වෙන්නේ. දශම 6 ග්‍රෑම්. ග්‍රෑම් 10ක් කිව්ව ග්‍රෑම් 60ක් එන්නේ. මේක කැපිලා ගියා 10යි කියලා 10 ගණන් දශම 6 ග්‍රෑම් වෙනවා. දශම 6 ග්‍රෑම් වෙනවා. හරිනේ? x කියන්නේ 0.02 බෙදීම 52යි. එන 0.01 බෙදීම 26යි. x කියන්නේ 0.01 බෙදීම 26යි. එක පැත්තක තියෙනවා මේගොල්ලෝ මවුල 6ක්. එන 6යි x තියෙනවා.
බින්දශම බින්දුවේ 6 බෙදීම 26ක් වෙනවනේ යාගේ මූල ගාන. වැඩි ග්‍රාම මෞලික ස්කන්ධයෙන්. ස්කන්ධේ නම් මේ කෙවල ගියා 10යි කියලා ස්කන්ධේ නම් 0.6 ග්‍රෑම් වෙනවා. අනේ එක් පැත්තක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ස්කන්ධය. එයාගේ මූල ගාන x නේ. x කියන්නේ 0.1 බෙදීම 26. මේකට මෞලික ස්කන්ධය කීයද එන්නේ? එතන 16යි 17යි 17යි දෙකක් 34යි 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 24යි 58ක් යනවානේ. 58යි මෞලික ග්‍රෑම්. හරිනේ? 16යි 17යි 17යි දෙකක් 34යි 58යි. එතකොට ඒක එන්නේ 0.58 බෙදීම 26. බෙදලා ගන්න වෙනවා. 0.58 බෙදීම 26යි කිව්වම 0.02යි 52යි 60ක් විතර ආයෙත් 2යි 52යි 8ක් වෙනවා. අතර 3යි 78යි දෙකක් විතර හොන වෙන්නේ. 0.2යි 2යි කියලා ගමු නේ. ඊටු ටික ඕනේ නැහැ. 0.02යි 2යි 2යි ග්‍රෑම් වෙනවා. දැන් මේ පෙත්තක තියෙනවා මෙයන් ප්‍රතිආම්ල පෙති වර්ගයේ එක් පෙත්තක ස්කන්ධය ග්‍රෑම් 1යි. ඒකේ මැග්නීසියම් සිලිකේට් සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් 6ට 1 අනුපාතයෙන් ඉන්නවා. ස්කන්ධ අනුපාතයෙන් පවතී කියලා කියනවා. හදාගන්න ඕනේ මවුල අනුපාතයක් කරගන්න ඕනේ නේද? ඕ මවුල අනුපාතය කරගන්න. ඒක ස්කන්ධ අනුපාතය උනත් ගාන හදාන්න යන්න බෑ අපිට. මවුල අනුපාතය කරගන්න. මවුල අනුපාත කඩංගු වන අතර නිෂ්ක්‍රීය ඖෂධීය සංයෝගයක් අඩංගු වේ. අන්තිමහන පෙති දෙකක් ගත්පසු රෝගියාගේ ආමාශය ද්‍රාවණේ HCl සාන 0.06ක් නම් පෙත්තක අඩංගු නිෂ්ක්‍රීය ඖෂධ සංයෝගයේ ස්කන්ධ ප්‍රසතපෙන් අහන. එතන මේ දෙකේ ස්කන්ධය හරිය ඊටු ටික තමයි නිෂ්ක්‍රීයනාගේ ස්කන්ධය වෙන්නේ. එතන නිෂ්ක්‍රීය සංයෝගයේ ස්කන්ධය. සංයෝගයේ ස්කන්ධය. එක පෙත්තක ස්කන්ධය ග්‍රෑම් 1යිනේ. එක පෙත්තක ස්කන්ධය ග්‍රෑම් 1යි. ග්‍රෑම් එකෙන් අඩු කරන්න මෙතන එකතු කරලා ගත්තම 0.6යි 2යි 2ක් වෙනවා. ඒතර 8යි 7යි 3ක් වෙනවානේ. ඔහොම වෙනවා. ඒතර ඒක ප්‍රතිශතය වෙන්නේ. මුළු ස්කන්ධයේ ග්‍රෑම් 1යි මෙයා 0.3යි 7යි 8ක් කියන වැඩි ගන්න 100%. 137.8ක් වෙන්නේ. ඕනේ හදලා ගන්නදී එතන ලියන්න මෙහෙම එක පැත්තක පවතින මැග්නීසියම් සිලිකේට් මෝල් ප්‍රමාණය 6ix ද මැග්නීසියම් සිලිකේට් මෝල් ප්‍රමාණය 6ix ද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ප්‍රමාණය x ද ලෙස සලකමු. x ද ලෙස සලකමු. සලකමු. එවිට මෙම රෝගියා පෙති දෙකක් භාවිතා කරන බැවින් ප්‍රතික්‍රියා කරන Mg2Si3O8 මෝල් ප්‍රමාණය 12ix ද මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ප්‍රමාණය 2ix ද බව හඳුනාගත හැකියි. ඊළඟට ලියන්න
ආරම්භක HCl සාන්ද්‍රණයෙන් ආරම්භක HCl සාන්ද්‍රණයෙන් ආරම්භක HCl මෝල් ප්‍රමාණය ආරම්භක HCl මෝල් ප්‍රමාණය නිර්ණය කළ හැකි අතර අවසන් සාන්ද්‍රණය භාවිතා කරමින් අවසන් සාන්ද්‍රණය භාවිතා කරමින් ඉතිරි HCl සාන්ද්‍රණය නිර්ණය කළ හැකි ඉතිරි HCl සාන්ද්‍රණය නිර්ණය කළ හැකි එමගින් වැය වූ HCl මෝල් ප්‍රමාණය ගණනය කර HCl මෝල් ප්‍රමාණය ගණනය කර එමගින් X ලබා ගත හැකි. හරි හදලා ගන්න. හරිනේ. අපි ගත්ත එක පැත්තක තියෙන මේ Mg2Si3OH මවුල ගාන අපි ගත්ත 6ix කියලා. එතන මෙයාගේ මවුල ගාන x වෙන්න ඕන. ආරම්භයේ මේ 50ක තියෙන HCl ගේ ස්කන්ධය අපිට දීලා තිබ්බා. ඒ 50ක තිබෙ HCl ගේ ස්කන්ධය භාවිතා කරලා ඉවරලා අපි හොයාගත්ත 50ක තියෙන HCl මවුල ගාන. ඒක හෙවුවට පස්සේ අපිට ලැබෙනවා HCl සාන්ද්‍රණය. මුළු ආමාශය ද්‍රාවණයේ මුළු පරිමාණ 500ක් කියලා කිව්වා. එද HCl ගේ සාන්ද්‍රණය හෙවුවට පස්සේ අපි හොයාගත්ත 500ක තියෙන මවුල ගාන. පෙති බිව්වට පස්සේ සාන්ද්‍රණය 0.06ක් කියලා දෙනවා අපිට. පෙති බිව්වට පස්සේ සාන්ද්‍රණය මේක නම් එතනින් හොයාගන්න අපි ඉතිරි HCl මවුල ගාන. ආරම්භක සාන්ද්‍රණය හොයාගත්ත ආරම්භක HCl මවුල ගාන. ඉදිරි සාන්ද්‍රණය හොයාගත්ත ඉදිරි HCl මවුල ගාන. ආරම්භක ගාන ඉතුරු ගාන අඩු කරාම එනවා වැය වූ HCl මවුල ගාන. මෙයාගේ මවුල ගාන 12x ප්‍රතික්‍රියා කරන හින්දා HCl 44x වැය වෙන්න ඕන. මෙයා 2x ප්‍රතික්‍රියා කරන නිසා HCl 4x වැය වෙන්න ඕන. ඒතර වැය වෙන මුළු HCl මවුල ගාන එන්න 52x. වැය වූ මුළු HCl මවුල ගාන අපි ගත්තා 0.02ක් කියලා අපිට ආවා. ඉතින් මේක සමාන කරා වැය වෙච්ච මුළු HCl මවුල ගාන. අපි එකෙන් x හොයලා ගත්තා. x කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන එක පැත්තක තියෙන. ඒ වගේ 6 ගුණයක් ඉන්න ඕනේ Mg2Si3OH. ඉතින් x කියන්නේ 0.01 බෙදීම 26යි හින්දා ඒකේ 6 ගුණය වෙන්නේ 0.06 බෙදීම 26යි. එයා වැඩි කරා මෞලික ස්කන්ධ. එයාගේ ස්කන්ධ එනවා. යන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන වැඩි කරා එයාගේ මෝල් ස්කන්ධය. එයාගේ ස්කන්ධය එනවා. මේ දෙක එකතු කරාම මේ දෙන්නක ස්කන්ධ දෙක එකතු වෙනවා. රෑම් එකෙන් ඒක අඩු කරාම එනවා ඉතිරි ස්කන්ධ. ඒක නිෂ්ක්‍රීය කරා වෙන්න ඕනේ. එකෙන් ඔන්න අපි ගත්ත ප්‍රතිශතය. හරි. අද ගන්න ඉක්මනට
හරි අපවිත්‍ර වූ පොහොර සාම්පලයක් ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියම් පොටෑසියම් නයිට්‍රේට් හා ඇමෝනියම් ෆොස්ෆේට් වලින් සමන්විතයයි සොයා ගන්නා ලදී. පොහොර සාම්පලයක් තියෙනවලු ඒකේ ඇමෝනියම් සල්ෆේට් ඉන්නවලු. ඊට පස්සේ පොටෑසියම් නයිට්‍රේට් ඉන්නවලු. ඇමෝනියම් ෆොස්ෆේට් උත් ඉන්නවලු. හරි. මේ ග්‍රෑම් 4ක් මෙයාගෙන් ජලය දිය කරලා තියෙනවා. ජලය දිය කරලා පරිමාව 100ක් හදාගෙන තියෙනවා. 100යි ගණස හදාගෙන තියෙනවා. තුර දිය කර ගන්නා ලදී. එන ජලීය NOH ප්‍රමාණවත් පරිමාව එකතු කොට ජලීය NOH ප්‍රමාණවත් පරිමාවක් දාලා ඉවරලා වායු වල පිටවීම නවතනතෙක් රත් කරන ලදී. පිට වූ වායුව සාරණ එකක් වෙච්ච HCl සාරණ එකක් වෙච්ච HCl ද්‍රාවණය තුළ යවන ලදී. මුළු වායු ප්‍රමාණය සම්පූර්ණ අවශේෂණ කිරීම වැය වූ HCl පරිමාණ 50ක් වුණා. HCl 50කින් මේ පිට වෙච්ච වායුව සම්පූර්ණ උරාගෙන තියෙනවා. අනතුරු ලැබුණු ද්‍රාවණයට ලැබුණු බාෂ්ප ද්‍රාවණයට ඇලුමිනියම් කුඩු එකතු කර නැවත රත් කරන ලදී. මේ ඉතිරි ද්‍රාවණයට ඇලුමිනියම් කුඩු දැම්මලු. දාලා ආය රත් කරා. එවිට පළමු පිට වූ වායුව නැවත පිට වුණාලු. අර පිට වෙච්ච වායුව ආයෙත් පිට වුණාලු. එම් වායු ප්‍රමාණය සම්පූර්ණ අවශ්‍ය සඳහා සාරණ එකක් වෙච්ච HCl 10ක් මේ ගමන වැයලා තියෙනවා. සාරණ එකක් වෙච්ච HCl 10ක් මේ ගමන වැයලා තියෙනවා. ඉස්සෙල්ලා 50ක් වැයුණා දැන් 10ක් වැයලා තියෙනවා. ලැබෙන බාෂ්ප ද්‍රාවණයට ෆිනොප්තලින් දර්ශකයෙන් බිඳු කිහිපයක් එකතු කර එවිට ලැබෙන රෝස පැහැය අවර්ණ වන තෙක් HCl එකතු කරන ලදී කියලා කියනවා. ඉතිරි ද්‍රාවණ දාන ෆිනොප්තලින් දාලා දර්ශකයේ හැටියට දාලා තියෙනවා ජලීය HCl එකතු කරන ලදී කියලා කියන්නේ. කොච්චරක් වැය වුණාද කියලා කියලා නෑ නේද? ඉන්පසු ද්‍රාවණයට වැඩිපුර ජලීය මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ එකතු කර එවිට ලැබෙන මැග්නීසියම් ෆොස්ෆේට් අවක්ෂේපයේ පෙර වියලි ස්කන්ධය මිනුම් කළ විට 1.31 ග්‍රෑම් වුණා. ලැබිලා තියෙන අවක්ෂේපයක් මැග්නීසියම් ෆොස්ෆේට් අවක්ෂේපය ලැබිලා තියෙනවා. මැග්නීසියම් ෆොස්ෆේට් ගේ ස්කන්ධය 1.31 ග්‍රෑම් කියලා කියනවා. ඉහත ක්‍රියාවලිය හා ආශ්‍රිත තුලිත සමීකරණ අපෙන් අහන්න. ප්‍රතික්‍රියා මොනවද තියෙන්නේ මේකෙදි? ඇමෝනියම් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ලැබෙනවා සෝඩියම් සල්ෆේට් ධන ඇමෝනියා ධන ජලය දෙක. නයිට්‍රේට් එක මුකුත් වෙන්නේ ඇමෝනියම් ෆොස්ෆේට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා හැදෙනවා. එතකොට සෝඩියම් ෆොස්ෆේට් හැදෙනවා. මේ සමහර ප්‍රතික්‍රියා වල දන්නේ නැතුව ඒක තමයි මම ගන්න හදාගෙන යන්නේ. මේ ඉස්සරහට දැනගන්න වෙනවා. ඉනෝවන කෙම ඉවරට පස්සේ 3යි ඇමෝනියා ධන 3යි ජලය හැදෙනවා. නොවෙන් ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන X පොටෑසියම් නයිට් මවුල ගාන Y මේක Z කියලා අපි ගමු. ඇමෝනියම් සල්ෆේට් මවුල ගාන X නම් ඇමෝනියා පිට වෙනවා 2x. ඇමෝනියම් ෆොස්ෆේට් මවුල ගාන Z නිසා ඇමෝනියා පිට වෙනවා 3z. ඔය පිට වූ වායු ගැන ඇමෝනියා තමයි. ඇමෝනියා කොච්චරක් පිට වෙනවද එතකොට? ඇමෝනියා පිට වෙනවා එතකොට 2x ධන 3y. ඒ පිට වෙන ඇමෝනියා එතන HCl තුල අවශෝෂණය වෙනවා. ඇමෝනියා HCl තුල අවශෝෂණය වෙනවා.
ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. පිට වූ මුළු ඇමෝනියා මවුල ගාන වෙන මේ දෙක එකතු 2x ධන 3 z වෙන්නේ. ඉතින් HCl තේ ගානම් වැය යනවා ඉතින්. වැය වූ HCl ගාන අපිට දුන්නානේ. සාන එක ගානේ 50යි කියලා. වැය වූ HCl මවුල. වැය වූ HCl මවුල ගාන වෙන්නේ සාන එක ගානේ 50. ඒ කියන්නේ 0.05. සමානයි 2x ධන 3z. 0.05 මවුල. වැය වූ HCl උච්චරයි. හරි. ඊට පස්සේ ආයේ ඇලුමිනියම් කුඩු දාන කතාවක් කියනවා. ඒ ඇලුමිනියම් කුඩුත් එක්ක නයිට්‍රේට් වලින් පිට වෙනවා ඇමෝනිය. නයිට්‍රේට් වලින් පිට වෙනවා ඇමෝනිය. වෙන මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙන්නේ. නයිට්‍රේට් ඇමෝනියා බවට පත් වෙනවා. මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. ශාරීය මාධ්‍ය රෙඩොක්ස් ප්‍රතික්‍රියාව. අපි රෙඩොක්ස් ඉගෙන ගමු මේක ඇලුමිනියම් ඇලුමිනේට් වෙන. ඇලුමිනියම් ඇලුමිනේට් වෙන මේක තුලිත වෙනකොට මෙයා 3 මේක 8ක් වෙනවා. තව මේකට 5යි හයිඩ්‍රොක්සිල් වෙනවා. 2යි ජලය වෙනවා. මේ ආයනික සමීකරණයක් විතරක් තියෙම මේ ඇති. හරි ඕනේ නයිට්‍රේට් කොහෙන්ද එන්නේ? නයිට්‍රේට් එන්නේ මෙයාගෙන් මේ y නයිට්‍රේට් එන y ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් පිටන ඇමෝනියා පිටන y ප්‍රමාණයක්. අන්නේ පිට වෙච්ච ඇමෝනියා ආයසරක් HCl ට අවශෝෂණය වෙනවා මේ. ආයත් HCl ට අවශෝෂණය වෙනවා ඒක. මේ ඇමෝනියා එකම. ඇමෝනියා දන HCl වලින් හැදෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. පිට වෙච්ච ඇමෝනියා මවුල ගාන y ඒක රැවෙන HCl මවුල ගානත් y වෙන. වැය වූ HCl මවුල වෙන්නේ සාන් එක ගාන 10ක් නේ ගමන වැය වුනේ මේ පිට වෙච්ච ඇමෝනියා වලට. මෙතන පිට වෙච්ච ඇමෝනියා මවුල ගාන y නේ. සාන එක ගාන 10. කීයද වෙන්නේ එතකොට? 0.01. එතන y සමානයි 0.01. y හරි. HCl දාලි වරලා NaOH ඔක්කොම ටික අයින් කරලා තියෙනවා. ඉතින් රෝස බාල් ෆිනොප්තලින් දාලා රෝස බාල් ආවරණ නම් HCl දැම්ම ගන්නේ ඒකනේ. දැන් NaOH ඉන්නවනේ මුලින් ඉඳන්. ඒ NaOH ඉන්නවත් එක මාධ්‍ය මේ බාෂ්පක වෙනවා. HCl දාලා ඔක්කොම ටික උදාසීන කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් දාලි වරලා එකට ෆොස්ෆේට් ඔක්කොම ටික අවශ්‍ය කරලා දෙනවා මැග්නීසියම් ෆොස්ෆේට් හැටියට. ෆොස්ෆේට් ලැබෙන්නේ මෙයාගෙන් ඉතින් මේ. ඒතර ඇමෝනියම් ෆොස්ෆේට් Z හිටියා. සෝඩියම් ෆොස්ෆේට් බාර පත්තන එක Z ම වෙන්නේ මේකට එකයි අනුපාතය. ඔය සෝඩියම් ෆොස්ෆේට් තමයි ඊට පස්සේ. ඔය සෝඩියම් ෆොස්ෆේට් මැග්නීසියම් ක්ලෝරයිඩ් එක්ක අවක්ෂේප වෙනවා මැග්නීසියම් ෆොස්ෆේට් හැටියට Mg3PO4 twice ධන සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා නේ. තුල තියෙන මැග්නීසියම් 3යි ෆොස්ෆේට් 2 සෝඩියම් දෙවරක් 3 6 ක්ලෝරයිඩ් 6යි. අවක්ෂේප වූ අරයාගේ ස්කන්ධය දුන්නා නේ අපිට නේ. අවක්ෂේප වූ මැග්නීසියම් ෆොස්ෆේට් මවුල ගාන ගත්ත හැගෙන අපිට එතන. අවක්ෂේප වූ ස්කන්ධය 1.3 ග්‍රෑම් එක තියෙන. මව ස්කන්ධය කීයද වෙන්නේ? මැග්නීසියම් එක්කෙනෙක් 24 3ක් 72ක් වෙනවා. මේක 16 4ක් 64 31යි 95 දෙයක් වෙනවා 190ක්. 9 7 16 එකක් අතුරුයි 262ක් වෙනවා. 262යි මෞලික ස්කන්ධය. ග්‍රෑම් කැපෙනවා. 131කින් බෙදුවොත් මෙයා 0.01යි මෙයා 2යි.
තුනේ බිඳුව සම බිඳුවයි පහයි මවුල කියලා එන්නේ නේ. ඉතින් අපි ළඟ සෝඩියම් ෆොස්ෆේට් මවුල තිබේ Z ප්‍රමාණයක් තිබ්බේ මේ. මෙයා Z හිටියේ. ඉතින් මෙයා අවක්ෂේප වෙන Z තමයි ඒක. මේ තියෙන Z. Z සමානයි බිඳුවයි පහයි. අපි ළඟ කලින් තිබ්බ අපි ළඟ 2x ධන 3i Z සමානයි 0.05 කිය. එතන 2x ධන 3i Z කියන්නේ 0.15 සමානයි 0.05. 2x සමානයි මේක අඩු කරාම 0.035. x සමානයි 0.175. ඔන්න xyz ඔක්කොම හොයලා තියෙන්නේ. ඉතින් අඩංගු සංගණක ස්කන්ධ ප්‍රතිශත හොයන්න තියෙන්නේ. මුළු ස්කන්ධේ ග්‍රෑම් 4යිනේ. ඔය එක එකනා ස්කන්ධේ හොයලා තියෙන හදාගෙන යන්න තියෙන්නේ. මම ගාන මම හැදුවා. හදලා ගන්න ඉක්මනට. මැග්නීසියම් ක්ලෝරයිඩ් දානවා කියලා කියනවනේ මේකට නේ.
හරි මේක ස්කන්ධ ටික හොයාගෙන ගියොත් එහෙම හැමෝනියම් සල්ෆේට් ගේ ස්කන්ධ හැමෝනියම් සල්ෆේට් ගේ ස්කන්ධය වෙන්නේ මවුල ගාන x නේ x කියන්නේ 0.0.175 මවුල මේක යාගේ මවුල ගාන මේක වැඩි කරන්නේ යාගේ මවුල ස්කන්ධේ කීයද වෙන්නේ මේක 14යි 14 18යි 18 දෙයක් 36යි 36 මෙතන 96ක් වෙනවා 36 99 132යි මවුලට ග්‍රෑම් වැඩි කරලා ගන්න කැපිලා 175 වැඩි කිරීම 132යි දෙවරක් පහ 10යි 14යි 15 එකක් අතුරුයි 3 තුන්වර පහ 15 21යි 22යි දෙකක් අතුරුයි 5යි 5යි 7යි 1යි බිඳුවයි 10යි එකක් අතුරුයි 10යි 11යි එකක් අතුරුයි 12යි 13යි එකක් අතුරුයි දෙකක් වෙනවා දශම ස්ථාන 4ක් තියෙනවා නේ 2.31යි ග්‍රෑම් වෙනවා එයාගේ ස්කන්ධය එයාගේ ප්‍රතිශතය එතකොට මුළු ස්කන්ධය ග්‍රෑම් 4යි මෙයා 2.31යි වැඩි කරන්න 100%. එක හරි. Y කියන්නේ පොටෑසියම් නයිට්‍රේට්. පොටෑසියම් නයිට්‍රේට් ගේ ස්කන්ධය. පොටෑසියම් නයිට්‍රේට් ස්කන්ධය වෙනවා. එයාගේ මවුල ගාන 0.1ක් ආවේ අපිට මවුල ගාන. මවුල ස්කන්ධය 39යි 14යි ඔක්සිජන් 48යි. 9 13 8යි 21යි නේ දෙකක් අතුරුයි 6යි 9යි 10යි 101ක් 101ක් වෙනවා. තොර ග්‍රෑම් 4කට වඩා වැඩි වේද දැන් 1.1 ග්‍රෑම් වෙනවා. අනේ Z කියන්නේ ඇමෝනියම් ෆොස්ෆේට්. මෙයාගේ ප්‍රතිශතය ගත්තොත් එහෙනම් මුළු ස්කන්ධය 4යි 1.1 වැඩි කරන 100%. Z කියන්නේ ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් ෆොස්ෆේට් ගේ ස්කන්ධය වෙන්නේ එතකොට ඇමෝනියම් ෆොස්ෆේට් ගේ ස්කන්ධය වෙන්නේ මවුල ගාන Z නේ Z කියන්නේ 0.0.05 වැඩි ගන්න මවුල ස්කන්ධය 14යි 4යි 18යි 18යි 3ක් කියන්නේ 54යි මේකෙත් එනවා 64 31යි 95ක් එනවා 9යි 5 9යි 14 149 මවුලට ග්‍රෑම් පස්සරක් 9 හතරට වැඩි වේවා පස්සරක් 9 45 හතරක් විතර පස්සරක් 4 24යි 24යි දෙකක් උතුරුයි 5 2 7 චුට්ටක් වැඩි වෙනවනේ 0.74යි 5යි නේ ඔය හතරට වැඩි වෙන මුළු ස්කන්ධ තුන මේක 0.74යි 5යි මුළු ස්කන්ධය 4යි 100%ෙන් වැඩි කරන්න තියෙනවා වරද්දක් වුණේ නැහැ අපේ සුළු කිරිල්ල
හරිනේ ලියාගෙන නේද ටික රයිට් දැන් ඕකේ තියෙනවා MCQ වගේක් වුණා අනුමාපනත් ඉවරයි දැන් ඕකේ MCQ වගේක් තියෙනවානේ අපි ටික පසුව කරමු මේ අර ගණනය කිරීම ටියුට් එකේ අපි අන්තිම හරිය MCQ 3ක් ඉතුරු කරා මේ හදන්න නැතුව ඒව අනුමාපන තියෙන්නේ කියලා අන්නේ කීපය හදලා දාමු අපි ගණනය කිරීම ටියුට් එක ගන්න පළවෙනි ටියුට් එක අපිට ඉතුරුයි 55 59 60 55 බලමු ඉස්සෙල්ලා 3 භාෂ්මික අම්ලයක 4.9 ග්‍රෑම් තියෙන 3 භාෂ්මික අම්ලයක් කියන අපි දැන් දන්නවා H3A වගේ කියන්නේ H+ 3 දෙනෙක් ඉන්න කෙනෙක් ඒ 4.9 ග්‍රෑම් ප්‍රමාණයක් 250ක දිය කරලා තියෙනවා 250ක දිය කරලා තියෙනවා ඔන්න 250ක ද්‍රාවණයක් හදාගෙන තියෙනවා මේ ද්‍රාවණයෙන් 25ක් උදාසීන කරන්න මෙයාගෙන් 25ක් උදාසීන කරන්න සාරණ එකක් වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාරණ එකක් වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වෙලා තියෙනවා 15ක් ඝන සෙන්ටිමීටර උගන් ප්‍රතික්‍රියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක H3A ගේ ප්‍රතික්‍රියා හැදෙනවා Na3A ධන ජලය හරි මොනවද තියෙන්නේ වැය වූ NH මවුල ගානෙන් 3න් පංගුවක් තමයි H3A තියෙන්නේ වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් සාරණ එක ගානේ 15 15 වැඩි කිරීම 13 25යි ඝන සෙන්ටිමීටර තුල H3A මවුල් මේකෙන් 3න් පංගු 5 වැඩි කිරීම 13ක් වෙනවා ඔන්න H3A මවුල ගන්න හරි ඔය 25 දෙන මවුල ගන්න 250ක් කීයක් තියෙනවා 250යි ඝන සෙන තුල H3A මවුල ගන්න වෙන්නේ මේ 5 වැඩි කිරීම 13ක් ඉන්නවා නම් 25ක 250ක ඉන්නෝනේ වගේ 10 ගුණයක් 50 වෙනම 13ක් ඉන්න ඕනේ කියන්නේ 0.05යි මවුල ඉන්න ඔතන මවුල ගන්න මේ තියෙන ස්කන්ධය අපෙන් අහන මෞලික ස්කන්ධය H3A හි මෞලික ස්කන්ධ නේ 4.9 ග්‍රෑම් බෙදන්න 0.05යි මවුල වල. ඒතර 490 බෙදින් 5යි. 49 9 45 4ක් අතුරුයි 98ක් වෙන නේ. මවුල ග්‍රෑම් 98ක් වෙන. හදලා ගන්න ඉක්මනට ඔක. 59යි 60යි තියෙන අපිට ඉතුරු වෙලා.
හරි 59 විනාගිරි ද්‍රාවණ 10ක් ලෙස ඇසිටික් ඇත. එම ද්‍රාවණයෙන් 25ක් ගෙන 250 දක්වා තනු කරගත් ද්‍රාවණයකින් 50ක් ගෙන 0.2 NaOH/0.1 බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හි සමපරිමාණ මිශ්‍රණය අනුමාපනය කළ විට වැය වෙන පරිමාව අපෙන් අහන්න. ද්‍රාවණයේ ඝනත්වය ගැන විනාගිරි වල ඝනත්වය. අරගේ උත්තරේ 98යි උත්තරේ 3යි. ඒතකොට කලින් එකේ 55යි උත්තරේ 3. විනාගිරි ද්‍රාවණයේ ඝනත්වය අන්තිමට දෙන්නේ අපිට. විනාගිරි වල ඉන්නේ ඇසිටික්. ඇසිටික් අම්ලය තමයි ඉන්න අම්ලය. මෙයාගේ W බෙදීම W ස්කන්ධ ප්‍රසාද 10යිලු. ඝනත්වය 1.2යි. අපිට කෙලින් මෙයාගේ සාහන වල ගත්ත හැකි මෙතන. ඇසිටික් ගේ සාහනය කීයද වෙන්නේ? ඇසිටික් ගේ සාහන වෙන්නේ ඝන සෙන්ටිමීටර ස්කන්ධය මෙච්චරයි. ඒකෙන් 10ක් තමයි ඇසිටික් තියෙන්නේ. මේ ඝන සෙන්ටිමීටර ඇසිටික් ගේ ස්කන්ධය බෙදෙන ඇසිටික් ගේ මූල ස්කන්ධයෙන් වැඩි කරනවා 1000. සාහන එනවා. 10 ග්‍රෑම් 2යි. ඇසිටික් ගේ සාහන වෙනවා ඝන මූල 2ක්. හරි. එම ද්‍රාවණයෙන් 25ක් ගන්නවා. මෙයාගෙන් 25ක් අරගෙන මුළු පරිමාව 250 නම් ජලය දාන්න. මුළු පරිමාව 250 නම් ජලය දාන්න. මේ 10 ගුණයකින් තනු වෙනවා නේද මේක? 10 ගුණ තනු කරා මේකේ තියෙන ඇසිටික් සාහනය කීයද වෙන්නේ? ආය හදා ඉන්න දෙයක් නෑ. 10 ගුණ තනු කරාම 0.2යි වෙන්නේ ඉතින්. මම හදන්න තියෙන්නේ. කලින් සාහන 2යි දැන් 0.2යි. 10 ගුණයෙන් තනු කරනවා. හරි. මේකෙන් 50ක් වෙන් කරලා ගන්න. මේකෙන් 50ක් වෙන් කරලා ගන්න. මෙයාව අනුමාපනය කරනවලු වෙනම ද්‍රාවණයකින්. මෙයාව අනුමාපනය කරනවලු වෙනම ද්‍රාවණයකින්. ඒකේ 0.2යි NaOH/0.2යි බේරියම් හා සමපරිමාණ මිශ්‍රණයක් වෙනවා කියලා කියන්නේ. 0.2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ 0.1යි බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. මේගොල්ලන්ගේ සමපරිමාණ මිශ්‍රණයක් තමයි ඒක. මෙයාගෙන් ගන්න පරිමාව V නම් මෙයාගෙන් ගන්න පරිමාව V. ඝන සෙන්ටිමීටර V මෙයාගෙන් ගන්න පරිමාව මෙයාගෙන් ඝන V තමයි ගන්න පරිමාව. අවසාන පරිමාව 2යි V වෙනවා. ඒකෙන් තමයි අනුමාපනය කරලා තියෙන්නේ. වැය වෙන පරිමාව. අපි හයිඩ්‍රොක්සිල් ගේ සාහන හොයලා ගමු. ඒතර හයිඩ්‍රොක්සිල් සාහනය කීයද වෙන්නේ? කීයද වෙන්නේ? ඒ 0.2 සාහනයෙන් V පරිමාවක් ගන්නවා හයිඩ්‍රොක්සිල්. NaOH එකකින් ලැබෙන හයිඩ්‍රොක්සිල් එකයින් ලැබෙන්නේ. අය මෙයාගෙන් ලැබෙන හයිඩ්‍රොක්සිල් දෙකක් ලැබෙනවා. මෙයා 0.2 සාහනයෙන් V පරිමාවක් ගන්නවා. 0.2 සාහනයෙන් V පරිමාවක් ගන්නවා. ඒ හා සමාන ලැබෙන හයිඩ්‍රොක්සිල්. මෙයා 0.1 සාහනයකින් V පරිමාවක් ගන්නවා. හැබැයි යාගෙන් ලැබෙන හයිඩ්‍රොක්සිල් දෙකක්. 0.1 සාහනයෙන් V පරිමාවක් ගන්නවා. ඒ මවුල ගන්න වගේ දෙගුණයක් ලැබෙන හයිඩ්‍රොක්සිල්. මුළු හයිඩ්‍රොක්සිල් මවුල ගන්න වෙන්නේ මේක. මේක තියෙන මුළු පරිමාව 2යි V වල තියෙන. 2යි V එකෙන් බෙදලා 1000න් වැඩි කරන්න තියෙන. මේ 1000 කැපෙනවා 1000 කැපෙනවා Vත් කැපිලා. 0.2යි 0.2 අතර 0.4යි. බෙදීම 2යි 0.2ක් වෙනවා. හරි. මේ දාන හයිඩ්‍රොක්සිල් ගේ සාහන 0.2ක් වෙනවා. ඇසිටික් එක්ක කරන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මෙන්න ඇසිටික් එතකොට හයිඩ්‍රොක්සිල් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇසිටේට් සහ ජලය බවට පත් වෙනවා. ඔක දැන් උදාසීනීකරණය මෙතන සිද්ධ වෙනවා. එතකොට ඇසිටික් මවුල කීයක්ද හිටියේ? ආරම්භයේ සාහන දෙකක් වුණා. හැබැයි තනුකරප සාහන 0.2යිනේ. 0.2 සාහනෙන් 50ක් ගන්න. ඇසිටික් මවුල ගන්න 0.2 සාහනෙන් 50. ඒ කියන්නේ 10 වැඩි කිරීම 13. මෙයාත් ඒ ගානම නෝනේ. මෙයාත් ඒ ගානමයි ඕනේ. ඒතර හයිඩ්‍රොක්සිල් ගේ පරිමාත අපි හොයන්න. ඕනේ කරන මවුල ගාන මේක.
මවුල ගාන මේක බෙදන්න සානනේ කීයද 0.2 සානට. මවුල කැපෙනවා 100 බෙදීම දෙකගෙන 50යි. 50 වැඩි කිරීම 10 වෙන 3යි. ඝන ඩෙසිමීටර ඒ කියන්නේ 50යි ඝන සෙන්ටිමීටර. ඔන්නෝම හරි. ඔගේ හදන් දෙයක්වත් නෑ අතරම ඉතින්. ඇසිඩික් ගේ සාන 0.2යි නම් හරසාන 0.2යි නම් මවුල අනුපාත ස්ටොයිකියෝමෙට්‍රි 1යි නම් මෙයාගේ සාන 0.2යි මෙයාගේ සාන 0.2යි සාන සමානයි ස්ටොයිකියෝමෙට්‍රි 1යි එහෙනම් මෙයාගේ 50කට වැය වෙන්නේ මෙයාගේ 50ක් තමයි. අර හදන්න නැතුව කියන්න පුළුවන්. හරි. මේ පොඩ ඇදලා ගන්න ඔය ටික. මේ ටික හදලා ගන්න ඊට පස්සේ. අන්තිම එක එකක් කරලා දාමු. 60 නේද? හරි. හරිනේ. right. බලන්න. ඝනත්වය 1.15යි ඝන ග්‍රෑම්. ඝනත්වය 1.15යි ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. වූ HCl අම්ල ද්‍රාවණයක ස්කන්ධය අනු 36.5ක් HCl තියෙනවා. 36.5ක් ඉන්නවලු HCl. එම අම්ල ද්‍රාවණය ඝනස දෙකක් සමග සම්පූර්ණ ප්‍රතික්‍රියා වීමට අවශ්‍ය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධය හා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධය. මෙයා HCl එක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ කවුද? කැල්සියම් ක්ලෝරයිඩ් එක ජලය හැදෙන්නේ. උගන ප්‍රතික්‍රියාව නේ. අපි HCl සාන හොලගම් මෙතන. HCl ගේ සාන නැවෙන්නේ ඝන සෙන්ටිමීටරක ස්කන්ධය මෙච්චරයි. ඝන සෙන්ටිමීටරක HCl ගේ ස්කන්ධය මෙච්චරයි. එයා 36.5යි. ඝන සෙන්ටිමීටරක HCl මවුල ගන්න ලැබෙනවා. ඝන සෙන්ටිමීටරක ස්කන්ධය ඝන සෙන්ටිමීටරක HCl ගේ ස්කන්ධය දැන් යනවා ඝන සෙන්ටිමීටරක HCl මවුල ගන්න. වැඩි කරාම 1000යි. ඝනස 1000 විතර මවුල ගන්න එනවා. 11.5ක් වෙනවා සාන්ද්‍ර. හරි. HCl පරිමාව 2යි ඝන ඩෙසිමීටර තියෙන්නේ. 11.5 ඝන ඩෙසිමීටර මවුල වැඩි කරනවා 2යි ඝන ඩෙසිමීටර වලින්
එතනවා 23යි මවුල වෙන්නේ. ඒතර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල වලින් එකෙන් භාගය. එතන අපෙන් අහන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ස්කන්ධය අපෙන් අහන. මෙයාගේ ස්කන්ධය නහන්. එතන 23 බෙදීම 2යි මවුල. වැඩි කරන මවුල ස්කන්ධය නම් මෙතන 74ක්. 74යි මවුලට ග්‍රේ. මවුලට මවුල කැපිලා යනවා. කී උත්තර වෙන්නේ? මේක කැපුණම 37. 37 වැඩි කිරීම 23 වෙන කීයද? 3 වරක් 7 21යි 2ක් උතුරු 9යි 2යි 11යි. මේක 74. 1යි 5යි 8යි. 8.5යි 1. දශම ස්ථාන නැද්ද? 851යි. 851යි ග්‍රෑම්. හරි. උත්තර වෙන්නේ 1. හරිනේ?